ඔන්න අපි 11 ශ්‍රේණියේ පළවෙනි ගිණුම් කරන මාතෘකාවට ආවා. මාතෘකාවේ නම තමයි ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන. ඔයා ඉන්න ඕනේ 11 ශ්‍රේණියේ හතරවන පරිච්ඡේදය තමයි අපි ආරම්භ කරන්න යන්නේ. ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන. ඔයා දැන් ඉස්සෙල්ලම කරන්න ඕනේ අර මං තියාගන්න කියපු පොත් දෙකෙන් ගිණුම් කරන්නේ සඳහා තියාගත්ත පොත අරගෙන මෙන්න මේ විදියට ලස්සනට සාමාන්‍ය ලියනවට වඩා ටිකක් ලොකු අකුරෙන් මාතෘකාව ලස්සනට ලියන එක. ඔයා කැමති විදිහට පිටුවක් පිරෙන්න හෝ ප්‍රධාන මාතෘකාව නිසා ටිකක් පේන්න ලස්සනට පැහැදිලිව ලියා ගන්න ඕනේ. මොකද ඉස්සෙල්ලම ප්‍රධාන කාරණේ තමයි මේ පොත පාඩම් කරන්න බලන්න ගන්නේ ඔයා. ඔයාට බලන්න ආස හිතෙන විදිහට අනිත් අයට කොහොම වෙතත් ඔයාට බලන්න ආස හිතෙන විදිහට ඔයාගේ පොත තියෙන්න ඕනේ. දැන් ඔයාටත් ඔයාගේ පොත බලන්න අප්පිරියයි නම් එතකොට එතනින් එහා කතා වැඩක් නැහැ නේ. ඒ නිසා පොත පිළිවෙලකට තියෙන්න ඕනේ. මම කියවනේ මාත් එක්ක වැඩ කරනකොට පිළිවෙල අවශ්‍යයි කියලා. ඒ නිසා මාතෘකාව ඔයා ලස්සනට ලියා ගන්න. ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන මේක ඇවිල්ලා හතරවෙනි පරිච්ඡේදයේ ඔයාගේ විෂය නිර්දේශය. පළවෙනි ගිණුම් කරන්නට අදාළ මාතෘකාව. හරිනේ? හරි. ඔන්න අපි ආවා ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්න පටන් ගන්නයි යන්නේ. ඒ නිසා මම එනවා මෙතන අපේ ව්‍යාපාරයට. මේ තියෙන්නේ අපේ ව්‍යාපාරය. මේ ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශන හදන්න තමයි අපි හදන්නේ. එතකොට ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන විදිහට ඔයාගේ විෂය නිර්දේශයේ එහෙමත් නැත්නම් ඔයා ඉන්න මට්ටම අනුව ඔයාට තියෙන්නේ පුතේ ඒක පුජ්‍යල වෙළඳ ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. තේරුණාද? එතකොට ඒක පුජ්‍යල ව්‍යාපාරයක් කියලා කියන්නේ මේ වෙනකොටත් මොකක්ද කියන එක ඔයා දන්නවා. ඒක පුජ්‍යල ව්‍යාපාර, තනි ව්‍යාපාර, කේවල ස්වාමි ව්‍යාපාර ආදී නම් වලින් ඔයා 10 වෙනි ශ්‍රේණියේදී මේ ඒක පුජ්‍යල ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එක ඉගෙනගෙන තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් එතකොට මේ ඒක පුජ්‍යල වෙළඳ ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම තමයි ඔයාගේ මට්ටමේ තියෙන්නේ. මොකද ඔයාට හවුල් ව්‍යාපාර, නිෂ්පාදන ව්‍යාපාර, සමාගම් ඒ වගේ ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන නෙමෙයි පිළියෙල කරන්න තියෙන්නේ. ඒකයි මේක මෙතනදී පැහැදිලි කරන්න ඕනේ. ඔයාට තියෙන්නේ ඒක පුජ්‍යල වෙළඳ ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. ඒක පුජ්‍යල ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එක ඔයා දන්නවා. වෙළඳ ව්‍යාපාරයක් කියන එක මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. එන්න අපේ ව්‍යාපාරයට මේ අපේ ව්‍යාපාරය පිටතින් නැවත විකිණීමේ පරමාර්ථයෙන් භාණ්ඩ ගන්නවා. එතකොට නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගන්න භාණ්ඩවලට අපි කියන්නේ ගැනුම් කියලා. ඒක ණයටද ගත්තේ අත්පිටද කියන එක අපිට ප්‍රශ්නයක් නැහැ. අත්පිට ගත්තත් ණයට ගත්තත් ඒ දෙආකාරයටම ගත්තත් අපි ඒවට කියන්නේ ගැනුම් කියලා. එතකොට නැවත විකිණීමේ පරමාර්ථයෙන් ලබාගත් භාණ්ඩ නැවත විකිණීම සිද්ධ කරනවා. එතකොට නැවත විකුණන්නම් ගත්තේ ඒව විකුණන්න එපා. එතකොට මේ ව්‍යාපාරය රුපියල් 100ට ගත්ත භාණ්ඩයක් රුපියල් 100ට විකුණුවොත් මොකද වෙන්නේ? වෙන්නේ මෙච්චරයි. එක්ක මේක කරන කෙනාට එහෙම නැත්නම් අයිතිකරුට පිස්සු. රුපියල් 100ට ගත්ත භාණ්ඩයක් 100ට විකුණන්නේ නැහනේ. රුපියල් 100ට ගත්ත භාණ්ඩයක් මේ ව්‍යාපාරේ විකුණන්න ඕනේ. ඒකට තව ලාභයක් එකතු කරලා. එහෙනම් අහගන්න හොඳට. පිටින් භාණ්ඩ අරගෙන ඒකට ලාභයක් තබාගෙන නැත්නම් ලාභයක් එකතු කරලා නැවත විකිණීම කරන ව්‍යාපාරවලට තමයි අපි කියන්නේ වෙළඳ ව්‍යාපාර කියලා. දැන් ඕගලන්ගේ මේ ගෙවල් ගාව අහල පහල කඩේ ගැන හිතන්නකෝ. මාටි මුදලාලි කඩේ, සිරියාවතී නැන්දගේ කඩේ. දැන් එයා මොකද කරන්නේ? භාණ්ඩ අරගන්නවා ඒකට ලාභයක් තියන් ඕගලන්ට විකුණනවා. එතකොට ඒක මොකද්ද වෙළඳ ව්‍යාපාරය? හරි. දැන් පැහැදිලිද වෙළඳ ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියලා? හරි. එතකොට දැන් අපි මේ මූල්‍ය ප්‍රකාශන විදිහට පුතේ පිළියෙල කරන්නේ නැත්තම් පිළියෙල කරන්න හදන්නේ ඒක පුජ්‍යල වෙළඳ ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන. හරිද? දැන් එතකොට මේ මූල්‍ය ප්‍රකාශන කියලා මේ ව්‍යාපාරය පිළියෙල කරන්නේ නැත්තම් වෙළඳ ව්‍යාපාරය පිළියෙල කරන්නේ මෙන්න මේ වාර්තාවන් දෙක. පළවෙනි එක තමයි ලාභ හෝ අලාභ ප්‍රකාශනය. දෙවෙනි එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය.
දැන් බලන්න එතකොට මේ ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශන කියන එක හදන්නයි හදන්නේ. එතකොට මෙයා මේ වෙළඳ ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශන කියලා නැත්නම් මූල්‍ය ප්‍රකාශන විදිහට හදන්න ඕනේ වාර්තාවන් දෙකයි. එක ලාභ හෝ අලාභ ප්‍රකාශනය, දෙක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. දැන් බලන්න මේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය කියන නමේම තියෙනවා මේක මොකටද හදන්නේ කියලා. මොකටද හදන්නේ? මේ ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය හොයන්න, ගණනය කරන්න. පැහැදිලිද? ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා කියන්නේ පුතේ මූල්‍ය තත්ත්වය කියන්නේ මොකක්ද කියන එක මම ඉස්සෙල්ලා කියන්නකෝ. මූල්‍ය තත්ත්වය කියලා කියන්නේ ඇත්තටම මේ ව්‍යාපාරයේ වත්කම් වගකීම් හා හිමිකම් අතර ඇති සම්බන්ධතාවය. එතකොට එහෙනම් මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා පිළියෙල කරන්නේ මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන හදන දිනය වන විට ඒ ව්‍යාපාරයේ වත්කම් වගකීම් හා හිමිකම් කෙසේද යන්න දැනගන්න හදන ප්‍රකාශය නැත්තම් වාර්තාව. හරිද? දැනට ඒ විදිහට මම පැහැදිලි කරනවා. පස්සේ අපි මේ වාර්තාවන් දෙක හදනකොට මේවා වෙන වෙනම නිර්වචනය කරගන්න ඕනේ. හරි. දැන් මූල්‍ය ප්‍රකාශන කියන්නේ මොකක්ද කියන එකේ දල අදහසක් වාගේ ඔළුවේ තියෙනවා. හැබැයි දල අදහස තියලා වැඩක් නැහැ. දැන් මේ මූල්‍ය ප්‍රකාශන කියන එක අපි හරියටම නිර්වචනය කරගන්න ඕනේ. පැහැදිලිද? ඕනම ඒකට නිර්වචනයක් තියෙන්න එපා. එතකොට මේ තියෙන්නේ නිර්වචනේ. දැන් මේ පිටුව පුරා ඔයාට පේනවා ඔයාට දෙන්න ඕන දේවල් මං එහෙම අවශ්‍ය ආකාරයට ලියලා තියාගෙන ඉන්නවා. දැන් ඔයාට දීගෙන යන්න ගියාම සමහර වෙලාවට මට මතක නැති වෙයිද දන්නේ නැහැ මොකද්ද දැන් දෙන්න ඕනේ කියලා. දැන් මේක මතක් කර දැන් මේක ඔයාට මම කරනකොට ලියලියමට කරන්න බැරි නිසා තමයි මම මේ දෙන්න ඕන ටික ලස්සන්ට පිළිවෙලකට ලියාගන්නේ. පැහැදිලිද? දැන් බෝඩ් එකක උගන්වනවා නම් මම මේක ඇත්තටම ඔයාට ලියන ගමන් පැහැදිලි කරනවා. දැන් මේ දෙන්න ඕන ටික එකපාර මං හිත ලියාගෙන තියෙන්නේ හරි. දැන් අපි ඇවිල්ලා ඉන්නේ නිර්වචනෙට. දැන් මේ නිර්වචනෙට එන්න ඉස්සෙල්ලා මට තියෙනවා ඔයාට තව පුංචි පැහැදිලි කිරීම් ටිකක් කරන්න. ඒ ටික පැහැදිලි කළා තමයි මම ඔයාගේ නිර්වචනෙට එන්නේ. බලන්න මේ අස්සක මම ලියලා තියෙනවා. මෙන්න මේ මොනවාද වගේක් බලන්න. පුතේ මේ ගිණුම්කරණය හදාරනකොට නැත්නම් ගිණුම් කරන කටයුතු සිදු කරනකොට අපි යොදා ගන්න උපකල්පන හා නීති සාම්ප්‍රදායන් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ගිණුම් කරන කටයුතු මොකක් හරි කරනකොට සමහරලාට අපි උපකල්පනය කරනවා මෙන්න මෙහෙම විය යුතුයි කියලා. අන්න ඒ විදිහට යොදා ගන්න උපකල්පන නීති හා සාම්ප්‍රදායන් තියෙනවා. ඒවට අපි ගිණුම් කරන්නේදී කියන්නේ ගිණුම් කරන සංකල්ප කියලා. පැහැදිලිද? එතකොට මේ ගිණුම් කරන සංකල්ප කියන දේවල් නැත්තම් ගිණුම් කරන සංකල්ප අපි ගිණුම් කටයුතු සිදු කරනකොට යොදා ගන්න ඕනේ. එතකොට ගිණුම් කරන සංකල්ප කියන්නේ යොදා ගන්න ගිණුම් කරන කටයුතු කරනකොට සිදු කරනකොට යොදා ගන්න උපකල්පන නීති හා සම්ප්‍රදායන් වලට. එතකොට ඔයාගේ විෂය නිර්දේශයේ ඔයා ගිණුම් කරන ඒකක සංකල්පය කියන එක නම් දැනගන්න ඕනේ. ඔයාගේ විෂය නිර්දේශයේ නැතත් මෙන්න මේ සංකල්ප දෙක මම පොඩ්ඩක් ඔයාට පැහැදිලි කරන්නත් ඕනේ. අන්න ඒකයි මම මේ මෙතනට ආවේ. දැන් මේක ඔයාගේ විෂය නිර්දේශයේ නැත්තම් මේ කරගෙන යන ටිකේ නැහැ. නමුත් මට ඔයාට ඉස්සෙල්ලා මේ ටික චුට්ටක් පැහැදිලි කරලා යන්න අවශ්‍යමයි. එතකොට දැන් මම ඔයාට කියලා දුන්නා සංකල්ප කියලා දෙයක් තියෙනවා. එහෙම නැත්නම් ගිණුම් කරන සංකල්ප කියලා දෙයක් ගිණුම් කරන්නේ තියෙනවා. ඒ ඇවිල්ලා අපි ගිණුම් කටයුතු නැත්නම් ගිණුම් කරණය සිදු කරනකොට යොදා ගන්න උපකල්පන නීති හා සාම්ප්‍රදායන්. විවිධ උපකල්පන යොදා ගන්නවා ගිණුම් කරණයේදී. විවිධ නීතීන් අපි යොදා ගත යුතුයි. දැන් උදාහරණයක් මෙතනම තියෙනවා මේ ඔය අහලක් තියෙනවා 10 වෙනි ශ්‍රේණියේදී 2007 අංක 7 දරන සමාගම් පනත කියලා එකක් තියෙනවා. දැක්කද? ඒක එතකොට නීතියක් නේ. අන්න ඒ විදිහට යොදා ගන්න නීති සාම්ප්‍රදායන් උපකල්පන තියෙනවා. අන්න ඒවට තමයි අපි කියන්නේ ගිණුම් කරන සංකල්ප කියලා. එතකොට මෙතන මම ගිණුම් කරන සංකල්ප තුනක් දීලා තියෙනවා. තුනක් පැහැදිලි කරනවා යාන්තමට. කොහොමත් ඔයාගේ මේ 11 ශ්‍රේණිය වෙනකොට ගිණුම් කරන ඒකක සංකල්පය කියන එක දැනගෙන සිටිය යුතුයි.
මේ සංකල්ප දෙක ඔයාගේ පෙළ පොත්වල නැති වුණත් මම පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරලා යනවා. ඒකට හේතුව එතකොට ඔයාට මේ අපි කරගෙන යන කටයුත්ත සහ අනිකුත් දේවල් තව හොඳින් පැහැදිලි වෙනවා. ඒ අනුව මං ඉස්සෙල්ලම ගන්නම් පුතේ මේ ගිනුම් කරන ඒකක සංකල්පය කියන්නේ මොකක්ද කියන එක. මේ ගිනුම් කරන ඒකක සංකල්පයට කියන්න පුළුවන් තව නම් තියෙනවා ව්‍යාපාරමය සංකල්පය, ආයතනමය සංකල්පය, ඒ වගේම තව එකක් තියෙනවා පොඩ්ඩක් නිකන් බයයි වගේ භූතාර්ථ සංකල්පය කියලාත් මේකට කියනවා. හරිද? ඒච්චර වැඩක් නෑ, පොඩ්ඩක් ඉතින් ඔය යනකොට කියවෙනවා. එතකොට මේ ගිනුම් කරන සංකල්පය කියන්නේ මෙන්න මේකයි. පොඩ්ඩක් ඔලුවට දාගන්න. මේ තියෙන්නේ අපේ ව්‍යාපාරේනේ. දැන් මේ ව්‍යාපාරයේ තියෙනවා මේ ව්‍යාපාරයේ අයිතිකරු වෙනම ඉන්නවා. එතකොට මේ ගිනුම් කරන ඒකක සංකල්පයෙන් කියන්නේ ඕනෑම ව්‍යාපාරයකට එහි අයිතිකරුගෙන් වෙන්වෙච්ච ස්වාධීන පැවැත්මක් තියෙනවාය කියන එකයි. මොකද්ද කියන්නේ? ඕනම ව්‍යාපාරයකට ගිනුම් කටයුතු සිදු කරනකොට ඕනම ව්‍යාපාරයකට නැත්නම් ඒ ගිනුම් කරන කටයුතු සිදු කරන ව්‍යාපාරයට එහි අයිතිකරුවගෙන් වෙන්වෙච්ච ස්වාධීන පැවැත්මක් තියෙනවාය කියන එකයි මේකෙන් අදහස් කරන්නේ. ඒ කියන්නේ පුතේ දෙන්නේ ව්‍යාපාරය කියන්නේ වෙනම කෙනෙක්, අයිතිකරු කියන්නේ වෙනම කෙනෙක්. තවත් ටිකක් ඒක පැහැදිලි කරනවා නම් දැන් ගිනුම් කරන කටයුතු කරනවා නම් ව්‍යාපාරයක අයිතිකරුට ඕන විදිහට වැඩ කරන්න බෑ. අයිතිකරු මොනවා හරි යෙදෙව්වොත් ඒකට අපි කියන්නේ ප්‍රාග්ධනය. එතකොට ප්‍රාග්ධනය කියන එක අපි සටහන් කරනවා හිමිකම් යටතේ. හිමිකම් කියලා කියන්නේ දෙන්න ඕන දෙයක්. එතකොට කවදා හරි දවසක දෙන්න ඕන දෙයක් විදිහට තමයි ඒකත් සටහන් කරලා තියෙන්නේ. කවදා හරි මේක වහන දවසට ඒක දෙන්න ඕන දෙයක් ගිනුම් කරන්නේට. එතකොට දෙන්නේ. දැක්කද? අයිතිකරු මොනවා හරි දැම්මොත් ආයි ව්‍යාපාරය කරගෙන යනකොට එයා යොදවපු ප්‍රාග්ධනයට ඒක එකතු කරනවා අපි. ඒ කියන්නේ යාට දෙන්න තියෙන ගානට ඒක එකතු කරනවා. මේ ව්‍යාපාරයේ ලාභයක් උපයනවා නම් ඒකයි අයිතිකරුට. ඒ නිසා ඒකත් අපි යාට දෙන්න ඕන නිසා ඒ ලාභෙත් අර යා යොදවපු ප්‍රාග්ධනයට එකතු කරනවා. එතකොට යාට දෙන්න ඕන ගාන හැදි යනවා. ඒ වගේම තමයි අයිතිකරු කොයි වෙලේ හරි මේකට මේ ව්‍යාපාරයට ඇවිල්ලා මුදල් එහෙම නැත්නම් භාණ්ඩ අරගත්තොත් එයාට ඕන විදිහට අරන් යන්න බෑ. මොකද ඒකක සංකල්පයට අනුව එයා වෙනම කෙනෙක්, ව්‍යාපාරය වෙනම එකක්. ඒ විදිහට එයා මුදල් හරි භාණ්ඩ හරි ගත්තොත් අපි ඒවට කියනවා ගිනුම් කරන්නේට අනුව මොනවාද? ගැනිලි. ගැහිලි නෙමෙයි. ගැහිලි කියන්නේ වෙන එකක්. අපි ඒවට කියන්නේ ගැනිලි කියලා. එතකොට ගැනිලි විදිහට අපි සලකලා මොකද කරන්නේ? එයාට අර දෙන්න තියෙන ගාණෙන් ඒක අඩු කරලා තමයි දෙන්නේ. එතකොට ගැනිලි කියන්නේ හිමිකම් අඩුවීමක්. පැහැදිලිද? එතකොට ඔය තව ටිකක්. දැන් මේ අපි හදන මූල්‍ය ප්‍රකාශන කියලා මේ මූල්‍ය ප්‍රකාශන කියලා හදන වාර්තාවන් දෙක හදනකොට මේ වාර්තාවන්ට ඉහළින් අපි නම ලියනවා. මම ඒක තව චුට්ටකින් ඔයාලට පෙන්නන්නම් මේ කරගෙන යනකොට. ඒ නම ලියනකොට නම ලියන්නේ පුතේ අයිතිකරුගේ නම නෙමෙයි. ලියන්න ඕනේ ව්‍යාපාරයේ නම. ඒ මොකද මේ ඒකක සංකල්පයට අනුව ගිනුම් කරන ඒකක සංකල්පයට අනුව මේ වාර්තාවල ඉහළින් අපි ලියන්න ඕනේ ව්‍යාපාරයේ නම. අයිතිකරුගේ නම නෙමෙයි. දැන් අන්න ඒවෙන් අපිට පේනවා මේ දෙන්නේ කියලා ගිනුම් කරන්නේදී. අන්න ඒක ඒ විදිහට සිටිය යුතුයි, උපකල්පනය කළ යුතුයි කියන එක කියන්නේ කොහෙන්ද? ගිනුම් කරන ඒකක සංකල්පයෙන්. මම හිතනවා පැහැදිලි කියලා. හරි. ඔන්න ඒක ඉවරයි. ඊළඟට මම එනවා අඛණ්ඩ පැවැත්මේ සංකල්පය කියලා සංකල්පයක් තියෙනවා. මේ අඛණ්ඩ පැවැත්මේ සංකල්පයට කියනවා අවිච්ඡින්නතා සංකල්පය කියලාත් කියනවා. දිගින් දිගටම පැවැත්මේ සංකල්පය කියලාත් කියනවා. එතකොට ඒ වැඩන්නේ ඔයා යාන්තමට මතක තියාගන්න අඛණ්ඩ පැවැත්මේ සංකල්පය කියලා සංකල්පයක් තියෙනවා. ඒකේ ඒ නමින්ම ඒකේ තේරුම තියෙනවා අඛණ්ඩ පැවැත්මේ සංකල්පය. ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද දන්නවද? මේ අපේ ව්‍යාපාරයට අපි ගිනුම් කටයුතු සිදු කරනකොට අපි හිතනවා අපි උපකල්පනය කරනවා මේ ව්‍යාපාරය අවිනිශ්චිත අනාගත කාල සීමාවක් දක්වා පවතීය කියන එක. ඒ කියන්නේ අපිට කියන්න බෑ හරියට මේ ව්‍යාපාරය වහන්නේ නවත්තන්නේ කවද්ද කියලා. ඒ නිසා අපි උපකල්පනය කරනවා මේ ව්‍යාපාරය නොපෙනෙන කාල සීමාවක් දක්වා පවතීය කියන එක. අන්න ඒ විදිහට හිතන එක තමයි මේ මොකද්ද අඛණ්ඩ පැවැත්මේ සංකල්පයෙන් කියන්නේ. පැහැදිලිද? එහෙම හිතලා තමයි ගිනුම් කරන කටයුතු අපි සිද්ධ කරන්නේ. තේරුණාද? ඒකනේ ව්‍යාපාරයක් ණයට විකිණීම සිද්ධ කරන්නේ.
ණයට වික්කහම අපි දන්නවා කවදා හරි දවසක සල්ලි ගන්න පුළුවන්. අපේ ව්‍යාපාරේ තියෙනවා. ඉතින් ඒවා එච්චර වැඩක් නැහැ. ඔයාට ඕනේ අරගේ අදහස විතරයි. එතකොට මොකක්ද අකණ්ඩ පැවැත්මේ සංකල්පයෙන් අපි උපකල්පනය කරන්නේ? අපේ ව්‍යාපාරය අවිනිශ්චිත අනාගත කාල සීමාවක් දක්වා පවතීය කියන එක උපකල්පනය කරනවා. පැහැදිලිද? ඔන්න ඒකත් හරියි. ඊළඟට අපි එනවා කාලච්ඡේද සංකල්පයට. කාලච්ඡේද සංකල්පයෙන් කියන්නේ පුතේ හොඳට අහගන්න. අර ඉස්සල්ලා අපි කිව්වේ මේ ව්‍යාපාරය අවිනිශ්චිත අනාගත කාල සීමාවක් දක්වා පවතීය කියලා උපකල්පනය කරනවා. මොකෙන්ද ඒක අපි උපකල්පනය කරේ? අකණ්ඩ පැවැත්මේ සංකල්පයෙන්. එතකොට අකණ්ඩ පැවැත්මේ සංකල්පයෙන් අපි උපකල්පනය කරනවා ගිණුම් කරන්නේදී අපි උපකල්පනයක් ගන්නවා මේ ව්‍යාපාරය අවිනිශ්චිත අනාගත කාල සීමාවක් දක්වා පවතිනවා කියලා. අන්නේ අවිනිශ්චිත අනාගත කාල සීමාව මේ කාලච්ඡේද සංකල්පයෙන් කියනවා කෑලි වලට කඩන්න, කොටස් වලට බෙදන්න. අන්නේ බෙදෙන කොටසක් තමයි අපි ඇත්තටම ගිණුම් කාලච්ඡේදයක් කියන්නේ. නැත්තම් ගිණුම් වර්ෂයක් කියලා කියන්නේ. පැහැදිලිද? ගිණුම් වර්ෂයක් කියනවා, ගිණුම් කාලච්ඡේදයක් කියලා කියනවා. අන්න ඒකයි මට කියන්න ඕනේ මේ කාලච්ඡේද සංකල්පයෙන් කියන්නේ අර අවිනිශ්චිත අනාගත කාල සීමාව කොටස් වලට බෙදන්න. ඒකට හේතුවක් තියෙනවා. එහෙම කොටස් වලට බෙදලා තමයි මේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්න ඕනේ. යම්කිසි කාල සීමාවකට. එතකොට මේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ ගිණුම් කාලච්ඡේදයකට. ගිණුම් වර්ෂයකට. එහෙම නැත්නම් අවුරුද්දකට. එතකොට ඇත්තටම මේ ගිණුම් කාලච්ඡේද වශයෙන් කොටස් කරන්නේ සංකල්පයට අනුව ගිණුම් කාලච්ඡේදය ගිණුම් වර්ෂය කියලා කොටස් කරන්නේ මේ මූල්‍ය ප්‍රකාශන හදන්න ඕන නිසා. එතකොට මේ මූල්‍ය ප්‍රකාශන හදන්නේ යම් නිශ්චිත ගිණුම් කාලච්ඡේදයකට, ගිණුම් වර්ෂයකට. එතකොට ගිණුම් වර්ෂයක් කියලා කියන්නේ අඛණ්ඩ මාස 12ක්. එතකොට ඔයා දන්නවා කැලෙන්ඩර් එකට අනුව නම් ජනවාරි 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 31 දින වෙනකොට වර්ෂයක්. ඒකත් වර්ෂයක්. ඒකටත් අපි ගිණුම් වර්ෂයක් කියලා ගිණුම් කාලච්ඡේදයක් කියලා කියන්න පුළුවන්. ඔයාගේ විභාගවල ගණන් දෙනවා ජනවාරි 1 වෙනිදාන් පටන් අරගෙන දෙසැම්බර් 31කින් ඉවර වෙන මාස 12ට අදාළ ගිණුම් වර්ෂය. හැබැයි මෙන්න මේකත් පොඩ්ඩක් මතක තියාගන්න. ඔයා අහලා තියෙනවා මේ වෙනකොට 2007 අංක 7 දරන කියලා සමාගම් පනත තියෙනවා. 10 වෙනි ශ්‍රේණියේ ඔයා ඉගෙන ගත්තා. 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව ගිණුම් කාලච්ඡේදයක් විදිහට සලකන්න කියලා කියන්නේ කිසියම් වර්ෂයක අප්‍රේල් 1 වෙනිදාන්, ඒ කියන්නේ 4 වෙනි මාසේ 1 වෙනිදාන් පටන් අරගෙන ඊළඟ වර්ෂයේ 3.31 මාර්තු 31 ඉවර වෙන මාස 12කට තමයි ගිණුම් කාලච්ඡේදයක් විදිහට ගන්න කියලා කියන්නේ. මේ පනතෙන් කියනවා ගිණුම් කාලච්ඡේදයක් විදිහට ගන්න 4.1කින් පටන් අරගෙන ඊළඟ වර්ෂයේ 3.31කින් ඉවර වෙන මාස 12. තේරෙනවද මං කියන්නේ? ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ වර්ෂයේ 4.1කින් පටන් ගත්තනම් වර්ෂයක් ඊළඟ ඒ වර්ෂය ඉවර වෙන්න ඕනේ ඊළඟ වර්ෂයේ 3.31කින්. එතකොට ඒත් මාස 12යි පුතේ. පැහැදිලිද? එතකොට කොහොම හරි මාස 12ක් වර්ෂයකට තමයි අපි ගිණුම් කාලච්ඡේදයක් කියන්නේ. එතකොට 2007 අංක 7 දරන සමාගම් පනතින් අපිට කියන්නේ ගිණුම් කාලච්ඡේදයක් විදිහට ගන්න කියලා 4.1කින් පටන් අරන් ඊළඟ වර්ෂයේ 3.31කින් ඉවර වෙන මාස 12. පැහැදිලිද? එතකොට ගිණුම් කාලච්ඡේදයක් කියලා කියන්නේ ඔයාට මතක තියාගන්න තියෙන්නේ වර්ෂයක්. හරිද? ඒකට අපි ගිණුම් කාලච්ඡේදය කියනවා, ගිණුම් වර්ෂය කියලා කියනවා. ඒ නම් වලින් හඳුන්වනවා. එතකොට ඒ ටික හරි. ඔන්න මට දෙන්න අවශ්‍ය වෙලා තිබ්බා ඒ ටිකේ අදහස, ඒ ටික හරි.